නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, පාදුක්ක මීපේ පදිංචි වෛද්‍ය පින්වත් අංජන හරිස්චන්ද්‍ර මහත්මයා සහ වෛද්‍ය ධනුෂි වීරක්කොඩි මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනාගේ දායකත්වයෙන් අද ඔබට ධම්මෝසද සද්ධර්ම දේශනාවෙන් බුදුරජාණන් වහන්සේ වදාළ නිර්මල ශ්‍රී සද්ධර්මය අහන්ට ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ මේ ධර්මය ගැන දේශනා කළා. පඤ්ඤාවන්තස්සායන් ධම්මෝ. පින්වත් මහණෙනි, මේ ධර්මය ප්‍රඥාවන්තයින්ට අවබෝධ කරන්න තියෙන එකක්. නායන් ධම්මෝ දුප්පඤ්ඤස්සාති. මේ ධර්මයේ දුෂ්ප්‍රඥයින් උදෙසා නොවේ. මේ ධර්මයේ උඩ කාටද පින්වතුනි? ප්‍රඥාවන්තයින්ටයි. ප්‍රඥාවන්තයා කියලා කියන්නේ කොහොම කෙනෙක්ද? අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ ප්‍රඥාවන්ත තරුණයෝ 30 දෙනෙක් හිටියා. මේ තරුණයෝ 30 දෙනා තක්සශිලා ගිහින් ඉගෙන ගත්තා. ওই තක්සශිලාවේ අධ්‍යාපනය ලබනකොට මේ තරුණයෝ අවුරුදු 20 වගේ වයසට එනකොට මේ තරුණයන්ට තක්සශිලාවේම ඉගෙන ගන්නට ඇවිල්ලා තිබුණ ගෑනු ළමයි පින්වතියෝ විදිහට යාළු වුණා. දැන් ඔන්න ශිල්ප හදාarලා ඉවරයි. ශිල්ප හදාරීම අවසන් කරාට පස්සේ තක්සශිලාවේ ආචාර්යවරයා මේ ශිෂ්‍යයන්ට කිව්වා, පුත්‍රවරුනි, දැන් මං ශිල්පේ දීලා ඉවරයි. දැන් ඉතින් ගම්දනව් කරා යන්නයි තියෙන්නේ කියලා. එතකොට දැන් මේ ශිෂ්‍යයන්ට හරි වේදනාවක් හටගත්තා. ඇයි මොකද වෙන්නේ? දැන් එකට හිටපු යාළුවෝ ටික වෙන් වෙලා යනවා. විශේෂයෙන් වේදනාව මොකද? යාළුවලා හිටපු ගෑනු ළමයි ආය කාලයකට දකින්න ලැබෙන්නේ නැහැ. එතකොට මේගොල්ලෝ කල්පනා කරා අපි වෙන් වෙලා යන නිසා තව ටික දවසකින් අපි ඔක්කොමලා සවාරියක් යන්න. පෙම්වතියොත් එක්කම සවාරියක් යන්න කියලා. එතකොට මේ තරුණයෝ 30 දෙනාගෙන් 29 දෙනෙකුටම යාළු වෙච්ච ගෑනු ළමයි හිටියා. හැබැයි එක තරුණයෙකුට යාළු වෙච්ච කෙල්ලෙක් නැහැ. එතකොට කුලියට ගත්ත කෙල්ලෙක්ව. සල්ලි වලට කෙල්ලෙක් අරගෙන දැන් මේගොල්ලෝ යනවා සවාරියේ සතුටු වෙන්න. මේ ගිහිල්ලා පෙම්වතියොත් එක්ක විනෝද වෙමින් සතුටු වෙමින් මේ වනයේක තමයි මේ සවාරියේ ගිහින් ලස්සන බල යනකොට පොඩි දොලක් හම්බ වුණා. කටි කතා වුණා අපි මේ දොලෙන් නාමු. දොලෙන් නාන්න මේ කුමාරිකාවෝ දැන් තමයි යාළු වෙලා ඉන්න කුමාරවරුන්ට හිත සන්තෝෂ වෙන්නත් එක්ක ලස්සන ආභරණ පැලැන්දලා ලස්සනට ඇවිල්ලා හිටියේ. දැන් දොලෙන් නාන්න මේ ආභරණ ගලවන්න ඕන. කුමාරිකාවෝ තම තමන්ගේ ආභරණ ගලවලා පොට්ටනි හදලා මේ දොලේ පාර අයිනේ තිබ්බා.
එතකොට මෙතන ගිහිල්ලා හිටියානේ මේ කාණ්ඩෙට අයිතිම නැති සල්ලි වලට ගත් එක්කෙනෙක්. ඇයට හොර හිතවිල්ලක් හටගත්තා. මේ කුමාරිකාවන්ගේ ආභරණ ටික මං උස්ස ගන්න ඕන කියලා. ඔක්කොමලා දොලේ බැහැලා නානකොට අර සල්ලි වලට ගත්ත කෙල්ල කිව්වා අනේ මට හදිසියෙ බඩේ රුජාවක් හැදුණා මම පොඩ්ඩක් කැලේට ගිහින් ඉන්නම් කියලා. ඔන්න මේ බඩේ අමාරුවට කැලේට යන මුවාවෙන් මේ කෙල්ල ගොඩ ආවා. ගොඩ ඇවිල්ලා ඔක්කොමලා බලාගෙන ඉඳි අර රෙදි පොට්ටනිය ටික උස්සගත්තා අරගෙන දිව්වා. දැන් ඒ වගේ තියෙනවා වටිනා ආභරණ. එතකොට අර කුමාරිකාවට කෑ ගැහුවා අන්න අර මේ හෙර අපේ බඩු ටික හොරකම් කළා කියලා. කිපුණ කුමාරවරු මේ තරුණ වයසේ කුමාරවරු කඩු අරගෙන මේ කැලේ පීරන්න පටන් ගත්තා. අපි මේක වහුනොත් එහෙම තියන්නේ කියලා. දැන් දේශයෙන් කිපුණ හිතින් මේ කුමාරවරු මේ වනේ ඇවිදිනකොට මේ කුමාරවරු හැබෑම ප්‍රඥාවන්තයෝ. හැබෑම ප්‍රඥාවන්තයාගේ තියෙනවා පින්විතනි පුණ්‍ය වාසනාව. පුණ්‍ය වාසනාවට තමන්ගේ ජීවිතේ ප්‍රඥාවෙන් බබළුවන්ට පුළුවන් කල්යාණ මිත්‍රයා ඒ අයට මුණ ගැහෙනවා. මේ කුමාරවරු මේ වනේ යනකොට රුක් සෙවණක වැඩ ඉන්නවා අරම් පිළිමයක් තිබ්බා වගේ. අපගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඒ බුදුරජාණන් වහන්සේගෙන් මේ කුමාරවරු ඇහුවා ස්වාමීනි ශ්‍රමණයන් වහන්සේ ඔබ වහන්සේ මේ පැත්තෙන් කෙල්ලෙක් එහෙම යනවා දැක්කද? එතකොට භාග්‍යතුන් වහන්සේ මේ කුමාරවරුන්ගෙන් අහනවා කුමාරවරුනි කෙල්ලෙක් ගැන හොයන එකද වඩාත් වටින්නේ? තම තමන් ගැන හොයාගන්න එකද වටින්නේ? මෙහෙම අහනකොට පින්වතුනේ මේ කුමාරවරුන්ගේ ප්‍රඥාව කියන්නේ ඒකට හිත පිහිටියනේ. මේ කුමාරවරු කොහොම තේරුම් ගත්තා මුන්නහසෙත් එක්ක පිරිසතරට නම් ආයුධ හොඳ නැහැ. එහෙම ආයුධ ටික පැත්තකට දැම්මා. දාලා එහෙම වාඩි වුණා. ස්වාමීනි කෙල්ලෙක් ගැන හොයනවට වඩා තම තමන් ගැන හොයාගන්න එක නොවේ වටින්නේ. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළා. ඒ ධර්ම දේශනාව අවසන් වෙනකොට ඒ හැම කුමාරයෙක්ම ධර්මය අවබෝධ කළා. බලන්න අසිරිය ප්‍රඥාවන්තයා කියන කෙනාගේ ස්වභාවය මේක. දැන් වර්තමානයේ ගත්ත ප්‍රඥාව නැති පිරිසක් තලේ නම් මෙහෙම එකක් අපි තුමු මිනිස්සුකු මොකක් හරි දැන් නැති වෙලා හොයනවා. ඒ නැති වෙලා හොයනකොට අපෙන් අහනවා මගේ මේ අසවල් දෙය නැති වුණා ඔබ දැක්කද එහෙම දෙයක්? අපි කියනවා ඒක ගැන හොයාගන්න එකද වටින්නේ තම තමන් ගැන හොයන එකද? එහෙම කිව්වොත් එහෙම මේ මිනිසයාට ප්‍රඥාව උපදීද? අර්බුදයක් හට ගන්නවනේ. අද මිනිසයාට එහෙම ධර්මයේ ගන්නට ලොකු දක්ෂකමක් නැහැ. ඊළඟට අද මිනිසයාට ධර්මයේ ගන්න දක්ෂකමක් නැති බව සාමාන්‍ය සමාජයේ අපි හැමෝම දන්නවා. දැන් අපි හිතමු කාට හරි කැන්සර් එකක් හැදුනොත් එහෙම වෛද්‍යවරුම කියනවා අනේ යාට කැන්සර් එකක් කියලා යාට දැනගන්න තියන්න එපා. එයාට කැන්සර් එකක් කියලා එයා දැනගත්තොත් එයා කලබල වෙයි. එතකොට බලන්න තමන්ගේ ජීවිතේ මෙහෙම භයානක ලෙඩක් තියෙනවා කියලා එයාට දැනගන්න තියන්න හොඳ නෑ. එයාට දරා ගන්න බැරි වෙයි. අපි එතනට එනවා. වෛද්‍යවරු කියනවා යම් ලෙඩක් උත්සන්න වුණාට පස්සේ දැන් නම් බේර ගන්න විදිහක් නෑ. බේර ගන්න අමාරුයි මේ කෙනාව. දැන් මරණ මංචකේ ඉන්න කෙනාට දැන් ඔබ මැරෙන්න යන්නේ. මරණය අත ළඟයි. ඒ නිසා යහපත් තැනක හිත පිහිටුව ගන්නට කියලා කියන කතාවද වැඩිපුර අපට අහන්න ලැබෙන්නේ මේ බොරුවට අනේ මුකුත් වෙන්නේ බය වෙන්න එපා අපි ඉන්නවා කියලා මෙහෙම නැලවිල්ලක්ද? ප්‍රඥාවේ අහලකටවත් ඒ ක්‍රමයට එන්නේ නැහැ. හැබැයි මේ ප්‍රඥාව තිබ්බ කුමාරවරු මේ කුමාරවරු කවුද? බද්ද වග්ගීය කුමාරවරු. මේ කුමාරවරු භාග්‍යතුන් වහන්සේගේ පාකමල් යුග අභියස වාඩි වෙලා බුදුරජාණන් වහන්සේගේ ධර්මයට සවන් දුන්නා. ඒ ධර්මයට සවන් දෙනකොට ඒ කුමාරවරුන්ගේ ජීවිතය ගැන වැටහීමක් එනවා. මොකක්ද ජීවිතය ගැන පළවෙනිට මෙන්න වැටහීම? මේ ජීවිත පැවැත්ම තුල දුකක් තියෙනවා.
මොකක්ද දුක? අපි ටික ටික උපන්දින සමරමින් අවුරුද්දෙන් අවුරුද්ද ගත වෙවි අපි නාකි වෙනවා කියන ප්‍රශ්නේ තියෙනවා. දැන් බලන්න අපි උපන්න දිනේ අපි සාමාන්‍ය තේරෙන වයසට එනකොට අපිට දැනගන්න ලැබෙනවානේ අපේ අම්මලා තාත්තලාගෙන්. ඊට පස්සේ අපි බලාගෙන ඉන්නවා. අහවල් දවසේනේ මගේ උපන්දිනේ. මේ සැරේ උපන්දිනේට මම මොකද කරන්නේ කියලා අපි ආසාවෙන් ඉන්නවා. අපි අවුරුද්දකින් නාකි වෙලා අපේ මුලාව විසින් අපට ඒක පෙන්වන්නේ. අපි හිතනවා අපි අවුරුද්දකින් ලොකු මහත් වුණා. අපි මේරුවා. අපි වැඩිවියටපත් වෙනවා. අපි ලොකු අය වෙනවා. අපි මෙහෙම වෙවි අපට නොතේරිම නාකි වෙලා යනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ ආච්චයන්ති අහෝ රත්ති රෑ වෙනවා දවල් වෙනවා ජීවිතං උපරුජ්ජති මේ රෑදවල් වෙද්දී වෙන්නේ ජීවිතය අවසන් වෙන එක ආයු කීයති මච්ඡානං කුන්නදීව ඕදකං මනුස්සයාට ජීවත් වෙන්න ලැබිලා තියෙන ආයුෂ ටික අවසන් වෙවි ගෙවි යන්නේ හරියට වතුර හිඳීගෙන යන දොළපාරක වතුර ඩිංගිත්ත වගේ අපිට ඉක්මනට කාලය අවසන් වෙනවා. මේ ප්‍රශ්නේ මේ කුමාරවරුන්ට තේරෙනවා. නාන ප්‍රකාර ලෙඩ දුක් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. අවසානයේ මේ කොම දාලා මැරිලා යන්න සිද්ධ වෙනවා. ඒ අතරේ මේ හිතවත් වෙන පින්වතියෝ නිසා ප්‍රශ්න, හිතවත් වෙන අය හින්දා ප්‍රශ්න, ප්‍රිය අය තරහ වෙනකොට ප්‍රශ්න, ප්‍රිය අය දුරස් වෙනකොට ප්‍රශ්න, ප්‍රිය අයට නස්පැති සිද්ධ වෙනකොට ප්‍රශ්න, වසංගත ප්‍රශ්න, මිනිස්සු නොයේ කටයුතුකම් කරනකොට ඒවා නිසා ප්‍රශ්න. මේ නාන ප්‍රකාර වූ ප්‍රශ්න වලින් ශෝක වැළපීම් දුක් දුම්නස් සුසුම් හෙලීම් එක්ක අපට ඉන්න වෙලා කියන මේ ප්‍රශ්නේ අර කුමාරවරු තේරුම් ගත්තා. ඇයි පින්වතුනේ මෙහෙම ප්‍රශ්නයක් තියෙන්නේ? මේ ප්‍රශ්නයට හේතුව ඉපදීම තිබීමයි. උපන්න නිසා මේ සියලු ප්‍රශ්න අපි උරුම කරගන්නවා. ඒ කුමාරවරු එකක් තේරුම් ගන්නවා. ඉපදීම නිසායි මේ ඔක්කොම ප්‍රශ්න. ඇයි උපන්නේ? උපදින්ට හේතුනේ භවය තිබීම. විපාක පිණිස කර්ම සකස් වෙලා තිබ්බා. ඒ හින්දායි උපන්නේ. කුමාරවරු එකක් තේරුම් ගත්තා. භවය සකස් වුණේ ඇයි? භවය සකස් වුණේ උපාදාන හින්දා. කුමාරවරු එකක් තේරුම් ගත්තා. දැන් ගැටේ ලියනවා ජීවිත ප්‍රශ්නේ. ඇයි උපාදාන වුණේ? ඇයි ග්‍රහණය වෙලා ගියේ? තණ්හාව හින්දා. මොකක් නිසාද තණ්හාව හටගත්තේ? තණ්හාව තියෙන්නේ මොකක් තිබ්බොත්ද? විදීම තියෙන තැන තණ්හාවක් තියෙනවා. විදීම තියෙන්නේ කුමක් තිබ්බොත්ද? ස්පර්ශයේ තියෙන තැන විදීම තියෙනවා. කාරණා තුනක් එකතු වෙනවාද යම් තැනක? එතන විදීම තියෙනවා. කුමාරවරු ඒ ටිකක් තේරුම් ගන්නවා. ඇයි ස්පර්ශය කියලා එකක් තියෙන්නේ? ඇයි මේ කාරණා තුන එකතු වෙන්නේ? කාරණා තුන එකතු වෙන්නේ ආයතන හයක් තියෙන නිසා. ඇස කන නාසය දිවකය මනස කියලා ආයතන හයක් තියෙනවා. ඒ නිසා තමයි මේ ප්‍රශ්නේ. ඒතර කුමාරවරු තෝර බේර ගන්නවා ආයතන හය නිසා නම් මේ ප්‍රශ්නේ තියෙන්නේ. ආයතන හය තියෙන්නේ කොමක් නිසාද? ආයතන හය තියෙන්නේ නාම රූප තියෙන නිසා. දැන් කුමාරවරු තෝර බේර ගත්ත නාම රූප වලට එනකන්. නාම රූප තියෙන්නේ කොමක් තිබ්බොත්ද? ඔන්න බුදුරජාන් වහන්සේගේ ධර්මයෙන් ප්‍රඥාවන්තයාට වැටහෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළ විදිහටම හිතද්දි වැටහෙනවා. නාම රූප තියෙන්නේ විඥානේ තිබුණොත්. ආන්නේ විඥානය කියන කොටසට එනකම් පින්වතුනි අපි මේ පටිච්ච සමුප්පාද ක්‍රියාවලිය දුක සකස් වෙන ක්‍රියාවලිය ප්‍රඥාවෙන් දැක්ක යුතු පටිච්ච සමුප්පාදය අපි එක කාරණේ ගානේ බොහෝම සරලව පැහැදිලි කරලා ඉගෙන ගත්තා. බුදුරජාණන් වහන්සේ වදාලා කිස්මින් සති විඥානං හෝති. කුමක් තිබුණොත්ද විඥානයේ තිබෙන්නේ? කිම් පච්චය විඥානං. විඥානයේ හටගන්න ප්‍රත්‍ය උනේ කුමක්ද? දැන් ගිය වතාවේ මීට පෙර වැඩසටහන කරනකොට මේ
විඥානය ගැන අපි විශේෂ විග්‍රහයක් කියලා දුන්නා. විඥාණයට පසුබිම් වෙනවා නාම රූපය. නාම රූපයට පසුබිම් වෙනවා විඥානය කියලා කොටසක්. ඒ භාග්‍යතුන් වහන්සේ පෙන්නපු එක ආකාරයක්. බුදුරජාණන් වහන්සේ මෙහි තෝරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා සංඛාරේකෝ සති විඥානං හෝති. සංස්කාර තිබීම නිසා තමයි විඥානය කියලා එකක් තියෙන්නේ. සංඛාරපච්චයා විඥානං. සංඛාරයේ ප්‍රත්‍යයෙන් විඥානේ හටගනී. ඔන්න අපිට අලුත් වචනයක් මොන ගෙහුණා මොකද්ද? සංස්කාර. එහෙමනම් විඥානයේ තිබෙන්නේ සංස්කාර තිබීමෙන්. අතීතේ වුණත් විඥානයේ තිබුණා නම් තිබුණේ සංස්කාර තිබ්බ නිසා. අනාගතේ වුණත් විඥානය හටගන්නවා නම් හටගන්නේ සංස්කාර තිබුණොත්. සංස්කාරය කියලා කිව්වේ මොකද්ද? මේ සංස්කාර කියන කාරණේ ගැන නෙත්තිප්ප කරන පොත් වහන්සේගේ විස්තර වෙනවා මෙන්න මේ විදිහට. සංස්කාරයේ යනු නැවත නැවත භවයේ ඇතිකොට දෙන ලක්ෂණයයි. සංස්කාර කියලා කිව්වේ මොකද්ද? සංස්කාර කියන එකේ ලක්ෂණය නැවත නැවත භවය ඇති කරලා දෙනවා. නැවත නැවත භවය ඇති කරලා දෙනවා කියලා කියන්නේ සංස්කාරයේ ස්වභාවය මොකද්ද? නැවත නැවත උපදින්න ඕන කරන පරිසරය හදනවා. කාම භවයේ උපදින්න ඕන පරිසරය හදනවා. රූප භවයේ උපදින්න ඕන පරිසරය හදනවා. අරූප භවයේ උපදින්න ඕන පරිසරය හදනවා. උපතට පරිසරය හදන්නේ සංස්කාර. සංස්කාරවල ලක්ෂණය තමයි නැවත නැවත උපතකට අවශ්‍ය කරන පරිසරය එහෙම නැත්නම් භවය සකස් කරලා දෙනවා. ඒක භාග්‍යතුන් වහන්සේ වදාලා මේ විදිහට සංඛතං අபிසංකරොන් තීති කෝ සංඛාරාති බුච්චති. සංඛතය අபிසංස්කරණය කරන නිසා සංඛාර කියා කියයි. සංඛතය කියලා කිව්වේ හේතුන්ගෙන් හටගන්න දේවල් වලට. සංඛතයක තියෙනවා ලක්ෂණ තුනක්. උප්පාදෝ පඤ්ඤායති උපතක් පෙනේ. වයෝ පඤ්ඤායති වෙනසීමක් පෙනේ. තිතස්ස අඤ්ඤ තත්තම් පඤ්ඤායති පවතින දේ තුල වෙනස් වීමක් පෙනේ. පින්වතුනි මේ ලෝකේ තියෙන සියල්ලට අපිට කියන්න පුළුවන් සංකත කියලා. මේ ලෝකයෙන් මේ සංසාර වැඩපිළිවෙලේ පරිබාහිර බුදු කෙනෙක්ගේ අවබෝධයෙන් දේශනා කරපු සුන්දර තැනක් තියෙනවා අසංකත. ආන් ඒකට කියනවා අසංකත නිවන. නිවන ගැන කියනකොට දේශනා විතරනවා න උප්පාදෝ පඤ්ඤායති. එහි උපත නොපෙනේ. න වයෝ පඤ්ඤායති නිවන තුල වෙනසීම නොපෙනේ. නටිතස්ස අඤ්ඤ තත්තම් පඤ්ඤායති නිවන තුල පවතින දේ තුල වෙනස් වීමක් නැත. නිවනෙන් පරිබාහිර සියල්ලම සංකත වූ ධර්ම. ඒ සංකතේ අபிසංස්කරණය කරලා දෙනවා කියලා කිව්වේ ආයමත් සංකතයක්ම හදලා දෙනවා. ඒ කියන්නේ උපතත් එක්ක අපිට ලැබුණ සංකත උපාදානස්කන්ධ පහක්. රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන. උපත කියන එක භාග්‍යතුන් වහන්සේ කෙටියෙන් විස්තර කළා. උපත යනු ඛණ්ඩානම් පාතු භවෝ මේ ස්කන්ධ පහේ පහළවීමයි. ඔන්න ස්කන්ධ පහේ පහළවීම සිද්ධ වුණා. දැන් ස්කන්ධ පහ පහළ වෙලා තියෙනවා. සංස්කාර වලින් මොකද කරන්නේ? ආයමත් ස්කන්ධ පහක් පහළ වෙන්න පරිසරය හදනවා. රූපං රූපත්තාය සංකතං අபிසංකරොන්ති ති සංඛාරා. රූපය යලිත් රූපයක් බවට පත්වීම පිණිස සංකතය අபிසංස්කරණය කරනවා සංස්කාර. වේදනාව යලිත් වේදනාවක් වීම පිණිස සංකතය අபிසංස්කරණය කරනවා. හඳුනා ගැනීම යලිත් හඳුනා ගැනීමක් වීම පිණිස සංකතය අபிසංස්කරණය කරනවා. චේතනාව යලිත් චේතනා බවට පත්වීම පිණිස සංකතය අபிසංස්කරණය කරනවා. විඥානයේ යලිත් විඥානයක් බවට පත්වීම පිණිස සංකතය අபிසංස්කරණය කරනවා. අන්නේ ඒ ලක්ෂණය තමයි සංස්කාරවල තියෙන්නේ. එතකොට සංස්කාර කියලා කිව්වේ මොකක් නිසාද? ඒ සංස්කාර නැවත නැවත භවය හදලා දෙන නිසා, ඒ ස්වභාවයෙන් යුක්ත නිසා අපි ඒකට කියනවා සංස්කාර. මේ සංස්කාර ගැන තියෙන විස්තරේ බුදුරජාණන් වහන්සේ පටිච්ච සමුප්පාදයේ තුල පටිච්ච සමුප්පාද විභංගයේදී මෙන්න මෙහෙමයි තෝරන්නේ. තයෝ මේ භික්කවේ සංඛාරා. මහණෙනි සංස්කාර තුනයි.
මොනවද මේ සංස්කාර තුන? කාය සංස්කාර, වචී සංස්කාර, චිත්ත සංස්කාර. මොනවද සංස්කාර තුන පින්වතුනි? කාය සංස්කාර, වචී සංස්කාර, චිත්ත සංස්කාර. එතකොට කාය සංස්කාර, වචී සංස්කාර, චිත්ත සංස්කාර කියන මේ සංස්කාරවලත් ස්වභාවය මොකද්ද? ස්වභාවය තමයි නැවත නැවත භවය සකස් කොට දෙන ලක්ෂණය. ඒ ලක්ෂණය තමයි මේ සංස්කාර කියන එක තුල තිබෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ මේ සංස්කාර ගැන මේ කෙටියෙන් කරපු විස්තරේ අපිට හරිය ලස්සනට තෝර බේර ගන්න පුළුවන් දේශනාවක් තිබෙනවා. මහා වේදල්ල සූත්‍රය තුල මේ දේශනාව සිද්ධ වුණේ ධම්මදින්නා කියන අරහත් උත්තමාවියත් විසාක කියන උපාසකයාත් අතර. මේ විසාක උපාසකයා ධම්මදින්නා අරහත් උත්තමාවියගෙන් මෙන්න මෙහෙම ප්‍රශ්නයක් ඇහුවා. ඛතමෝ පණියෝ කාය සංඛාරෝ. ආර්යාවෙනි, කාය සංස්කාර කියලා කියන්නේ මොනවද? ඛතමෝ වචී සංඛාරෝ. වචී සංස්කාර කියලා කියන්නේ මොනවද? ඛතමෝ චිත්ත සංඛාරෝ. චිත්ත සංස්කාරය කියලා කියන්නේ මොනවද? එතකොට ධම්මදින්න අරහත් උත්තමාවිය පිළිතුරු දුන්නා. අස්සාස පස්සාසා කෝ ආවසෝ විසාක කාය සංඛාරෝ. විසාකේනි, කාය සංස්කාරය කියලා කිව්වේ ආස්වාස ප්‍රස්වාස වලටයි. විතක්ක විචාරා වචී සංඛාරෝ. වචී සංස්කාර කියලා කිව්වේ විතර්ක විචාර වලටයි. සංඥාච වේදනාච චිත්ත සංඛාරෝ. සංඥා වේදනා කියලා කිව්වේ චිත්ත සංස්කාරයි. එතකොට පින්වතුනේ සංස්කාර කියලා ගත්තාම කාරණා තුනයි. කාය සංස්කාර, වචී සංස්කාර, චිත්ත සංස්කාර. ඒ යටතේ කාය සංස්කාර කිව්වහම කාරණා දෙකක් අදාළයි. ආස්වාස ප්‍රස්වාස. වචී සංස්කාර කිව්වහම තව දෙකක් අදාළයි. විතර්ක විචාර. චිත්ත සංස්කාර කියලා කිව්වහම තව දෙකක් අදාළයි. සංඥා වේදනා. දැන් විසාක අහනවා, කස්මාපණියෝ අස්සාස පස්සාසා කාය සංඛාරෝ. පින්වත් ආර්යාවෙනි, ආස්වාස ප්‍රස්වාස වලට කාය සංස්කාර කියන්නේ ඇයි? බලන්න හරි ලස්සනයි මේ කාරණා එකින් එක තෝරලා දෙන විදිහ. කස්මා විතක්ක ਵਿਚාරෝ වචී සංස්කාරෝ. විතර්ක ਵਿਚාර වලට වචී සංස්කාර කියන්නේ මොකද? කස්මා සංඥාච වේදනාච චිත්ත සංකාරෝ. මේ සංඥා වේදනා වලට චිත්ත සංස්කාර කියන්නේ මොකද? ඔන්න පිළිතුරු දුන්නා. අස්සාස පස්සාසාකෝ ආවසෝ විසාක කායිකා. ආයුෂ්මත් විසාකේනි, ආස්වාස ප්‍රස්වාස කියලා කියන්නේ කායික වූ දෙයක්. ඒතේ ධම්මා කාය පටිබන්ධා. ඒ ධර්මයන් මේ කයත් එක්ක බැඳිලා තියෙනවා. මේ සතර මහා ධාතුන්ගෙන් හටගත්ත මේ කයත් එක්ක බැඳිච්ච දෙයක් තමයි ආස්වාස ප්‍රස්වාස. එතකොට පින්වතුනි, ආස්වාස ප්‍රස්වාස අයිති සතර මහා භූතයන්ගෙන් මොනවටද? සතර මහා භූතයන්ගෙන් වායෝ ධාතුවට අයිති එකක්. හවාගෙන යන ස්වභාවයටයි අයිති ආස්වාස ප්‍රස්වාස. එතකොට ඒක රූපීද අරූපීද? රූපී ධර්ම. රූපී ස්වභාවයෙන් යුක්තයි. කයත් එක්ක බැඳිලා තියෙනවා. ආස්වාස ප්‍රස්වාසය කියන දෙය කයත් එක්ක හැම තිස්සෙම බැඳිලා. හැම තිස්සෙම ආස්වාස කරනවා ප්‍රස්වාස කරනවා. මේ කයත් එක්ක බැඳිලා තියෙන නිසා ඒට කියනවා කාය පටිබද්ධ නිසා. තස්මා අස්සාස පස්සාසා කාය සංඛාරෝ. ආස්වාස ප්‍රස්වාස වලට ඒ නිසා කියනවා කාය සංස්කාර කියලා. ඕන ලස්සනට කාය සංස්කාර කියන එක තේරුවා. පුබ්බේකෝ ආවුසෝ විසාක විතක්කෙත්වා විචාරෙත්වා පච්චා වාචම් බින්දති. ආයුෂ්මත් විසාකේනි, ඉස්සල්ලම කරන්නේ හිතින් විතර්ක විචාර කරන එකයි.
ඊට පස්සේ තමයි වචන කතා කරන්නේ. ඒ හින්දා තස්මා විතක්ක ਵਿਚාරා වචී සංකාරෝ. විතක්ක ਵਿਚාර වලට කියනවා වචී සංස්කාර කියලා. සංඥාච වේදනාච චේතසිකා. ආයස්මත් විසාකේනි සංඥා වේදනා කියලා කියන්නේ චෛතසික ධර්ම. ඒතේ ධම්මා චිත්තපටිපද්දා. ඒ දේවල් බැඳිලා තියෙන්නේ සිතත් එක්කයි, සිතටයි අයිති. තස්මා සංඥාච වේදනාච චිත්ත සංස්කාරෝ. ඒ නිසා සංඥා වේදනා වලට කියනවා චිත්ත සංස්කාර කියලා. ඕන බොහෝම පැහැදිලිව ඔබට සංඛාර කියන එක තෝරගන්න ලැබුණා. සංස්කාර කියන එක අපි කොහොමද තේරුම් ගත්තේ? සංස්කාර කියලා කියන්නේ ලක්ෂණයක් විදිහට ගත්තාම සංස්කාරවල තියෙන්නේ සංකතය අபிසංස්කරණය කිරීම. එහෙම නැත්නම් නැවත නැවත භවය සකස් කරලා දෙන ලක්ෂණය තියෙනවා සංස්කාරවල. ස්වභාවයක් විදිහට, ලක්ෂණයක් විදිහට සංස්කාර කියන්නේ ඒකට. ඒ සංස්කාර ගත්තහම සංස්කාර තුන් ආකාරයකට තියෙනවා. කාය සංස්කාර, වචී සංස්කාර, චිත්ත සංස්කාර. කාය සංස්කාර කියලා කිව්වහම එතන දෙකයි. ඒ තමයි ආස්වාස ප්‍රස්වාස. ඇයි ආස්වාස ප්‍රස්වාස වලට කාය සංස්කාර කියලා කියන්නේ? ඒක කයත් එක්ක බැඳිලා තියෙන නිසා. කාය පටිබද්දයි. වචී සංස්කාර කියලා ගත්තාම එතන දෙකක් තියෙනවා. ඒ තමයි විතර්ක, විචාර. විතර්කය කියලා කියන්නේ කල්පනා කිරීම යමක පිහිටන ස්වභාවය. මේක මිලින්ද ප්‍රශ්නේ තෝරනවා හරියට මේ ලී වඩුව ගානට මේ මෝට්ටු කරන්න ඕන ලී දෙක සකස් කරලා හරියටම මේ දැන් ඔබ දැකලා තියෙන අර මේ පුටු එහෙම හදනකොට මේ පුටුවේ හතරස් කොටුව හදාගන්නේ. හොඳට මුළු මට්ටම් තියලා ගානට මේ ලීයේ ඔන්න මෝට්ටු වෙන්න ඕන තැනට සිදුරක් කපනවා. ඒ සිදුරෙන් බහින්න පුළුවන් වෙන විදිහට අනිත් ලීයේ හැඩේ කපනවා. ඒකල මේ දෙක ගානට මෝට්ටු කරනවා. හරියට මේ දෙක පිහිටනවනේ. ඇයි පිහිටන්නේ? ඒක හොඳට සකස් කරලා තියෙන නිසා. ඔන්න ඔය වගේ කල්පනාව යමක පිහිටන ස්වභාවය විතර්කයයි. විචාරය කියලා කියන්නේ ඒ පිහිටි කල්පනාව නැවත නැවත කල්පනා කරන ස්වභාවය. හරියට මේ වගේ කියනවා ගණ්ඨාරය එකපාරක් තට්ටු කරාම, ගණ්ඨාරයට එකපාරක් තට්ටු කරාම, එහෙම නැත්නම් ලෝහ තැටියකට එකපාරක් තට්ටු කරාම ඒක ගිගුම් නාද දෙනවා. ඒ හඬම යලි යලිත් රැව් දෙනවා. අන්න ඒ වගේ නැවත නැවතත් කල්පනා කරන ස්වභාවයට කියනවා මොකද්ද? ඒකට කියනවා විචාර. කලින්ම හිතින් විතක්ක කරලා කලින්ම විචාර කරලා තමයි කියනවා වචන පිට කරන්නේ. දැන් බලන්න මේ කියන කතාව කොච්චර සත්‍යයක්ද? සාමාන්‍යයෙන් අපි අපේ ජීවිතේ හැම වචනයක්ම කතා කරන්න පින්වතුනි මේ විදිහට. කල්ැතුවම හිතින් විතර්ක කරනවා. කල්ැතුවම විචාර කරනවා. දැන් සමහර දේවල් නැද්ද? අපි හිතින් හිතනවා කියන්නේ. අපි සමහරවිට ওই රණ්ඩු දබර වලට පැටලුණාට පස්සේ අපි කියනවා මේ පස්සේ ඒ ගැන කතා බහ කරනකොට අපරාධි මට ඒ වෙලාවේ මට හිතට ආවා මං හිතුවා මට මෙහෙම කියන්න තිබ්බේ අපරාධි කියනවා. ඒතර අපි ඒක කලින් හිතුවා. කලින් හිතුවට අපි ඒක පිට කරේ නැහැ. නමුත් කලින් හිතපු දේ තමයි කියනවා කලින් හිතලා කල්පනා කරලා ඒක යලි යලිත් කල්පනා කිරීමෙන් තමයි කියනවා වචනයක් විදිහට ඒ එළියට පිට කරන්නේ. ආන්නේ නිසා ඒවට කියනවා මේ වචී සංස්කාර කියලා. එතකොට චිත්ත සංස්කාර කියලා කිව්වහම එතනත් කාරණා දෙකක් තියෙනවා. ඒ කාරණා දෙක තමයි සංඥා. සංඥා කියලා කිව්වේ පින්වතුනි දැන් අපි මේ කාරණා ඉගෙන ගත්තා කලිනුත්. සංඥාව කියලා කියන්නේ සංජානාතීතිකෝ තස්මා සංඥා. හඳුනගන්නවා කියන අදහසින් සංඥා කියනවා. වේදනා කියලා කිව්වේ වේදීයතීතිකෝ වේදනා. විඳිනවා කියන අදහසින් තමයි වේදනා කියලා කියන්නේ.
එතකොට මේ සංඥාවත් වේදනාවත් කියන එක චෛතසිකා සිතට තමයි කියනවා අයිති. ඒතේ ධම්මා චිත්තපටිබද්ධා. ඒක සිතත් එක්ක බැඳිලා තියෙනවා. ආන් ඒ නිසා තමයි කියනවා ඒකට චිත්ත සංස්කාර කියලා කියන්නේ. එතකොට මේ විසාක කියන උපාසකයට ඕන ඔය විදිහට ධම්මදින්න අරහත් උත්තමාවිය මේක හරි ලස්සනට පහදලා දුන්නා. එතකොට අපිට මේකෙන් හොඳට තේරෙනවා මේ සංස්කාර කියලා කියන්නේ මොකක්ද? සංස්කාරවල භූමිකාව ගත්තොත් එහෙම බුදුරජාන් වහන්සේ දැන් මේ පටිච්චසමුපාදය තුල දේශනා කළා විඥානයේ තිබෙන්නේ සංස්කාර තිබ්බොන්නේ. එහෙමනම් අපිට තේරුම් ගන්න පුළුවන් මේ විඥානයේ පවතිනට හේතු වෙනවා ආස්වාස ප්‍රස්වාස නම් වූ කාය සංස්කාරයේ තිබීම. ඒතර කාය සංස්කාරයේ තියෙන තැන තමයි විඥානය හටගන්නේ. විතක්ක ਵਿਚාර කියන වචී සංස්කාර තියෙන තැන තමයි විඥානය හටගන්නේ. සංඥා වේදනා කියන චිත්ත සංස්කාර තියෙන තැන තමයි විඥානය කියන එක හටගන්නේ. මේ විඥානයේ හට ගැනීම කියන එක යම් කෙනෙකුට දැන් ඔන්න අපි මේ අද ඉගෙන ගත්ත කාරණාවෙමුත් අපට හොඳට පැහැදිලි වෙනවා මේ ජීවිත පැවැත්මට උපකාර කරන ජීවිත පැවැත්ම සසර දුක සකස් කරන වැඩපිළිවෙලේ එක පුරුකක් අපි අද ඉගෙන ගත්තා. මේ විඥානය කියන කාරණේ පවතින්නේ සංස්කාර නිසා කියන එක. එතකොට ඒකට අපිට කියන්න පුළුවන් ධම්මේ ඥාන. ධර්මයේ නිසා අපට ලැබිච්ච නුවණක්. සංඛාරපච්චය විඥාන. සංස්කාර නිසා විඥානය හට ගන්නවා. ඊළඟට අපිට එතකොට තේරුම් ගන්න පුළුවන් එහෙනම් සංස්කාරය යම් තැනක නැත්තම් සංඛාර නිරෝධා සංස්කාර නිරුද්ධ වෙලා නම් විඥාන නිරෝධෝ විඥානය නිරුද්ධ වෙලා යනවා. එතකොට කෙනෙකුට හිතෙනවා මෙහෙම මේ සංස්කාර උපද්දවන මේ සංස්කාර හේතුවෙන් උපදින විඥාණය මං සම්පූර්ණයෙන්ම නිරුද්ධ කරලා දාන්න ඕන. මං කොහොමද මේ විඥාණය නිරුද්ධ කරන්නේ කියලා කෙනෙක් හිතනවා නම් ආන්න ඒකටත් වැඩපිළිවෙල මේ ධර්මයේ තුල තිබෙනවා. මොකද්ද විඥාන නිරෝධ ගාමිනී පටිපදාව? බුදුරජාණන් වහන්සේ දේශනා කළා. අයමේ වරියු අට්ඨංගිකෝ මග්ගෝ ඒ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරොත් එහෙම පින්වතුනි ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන මුනිවරුන්ගේ ජීවිතේ මේ ධර්මයේ තුල හරි ලස්සනට විස්තර වෙනවනේ. ඒ ආර්ය මාර්ගයේ ගමන් කරපු මුනිවරු කීනම් පුරාණං පැරණි කර්ම ඔක්කොම ටික ගෙවලා දැම්මා. නවන් නත්ති සම්භවං ආයේ අලුතින් මුකුත් දුක හදන වැඩපිළිවෙලක් සකස් වෙන්නේ. විරත් චිත්ත ආයතිකේ භවස්මින් ඒ සසරේ නොයලුණු හිතේ යලි පුනර්භවයක් හටගන්නේ නැහැ. තේ කීන බීජා උන්වහන්සේලා මේ සසර ගමන සකස් කරන යලි යලි උපත සකස් කරන විඥාන බීජය ශේකලා අවිරූල්හි ඡන්දා ආයේ නොවැඩෙන ස්වභාවයට පත් කළා. නිබ්බන්ති දිහිරා යථායම් පදීපෝ ඒ නුවණැත්තු නිවි යන්නේ හරියට පහනක් නිවිලා යනවා වගේ. පහනක් නිවිලා යනවා වගේ නිවි යනවා කියලා කියන්නේ මොකද්ද පින්වතුනි? උන්වහන්සේලාගේ විඥානේ පිහිටන තැන නැතුව ගියා. සාමාන්‍ය කෙනාගේ විඥානය පිහිටනවාමයි. රහතන් වහන්සේලාගේ විඥානේ පහන නිවිලා ගියා වගේ. පහන් නිවිලා ගියාම ඔන්න අපි හිතමු පහනක් දැල් වෙනවා. දැල් වෙන පහනට කෙනෙක් පිඹිනවා. පිඹහම අපිට කියන්න පුළුවන්ද ඔන්න පිඹ ගමන් මේ දැල්ල නිවිලා ගියා. අපිට කියන්න පුළුවන්ද දැල්ල උතුරට ගියා, දැල්ල දකුණට ගියා, දැල්ල අහවල් තැනට ගියා කියලා කිව්වෙයිද? බෑ. ඒක නිවිලා ගියා. මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩපු ඒ ආර්ය අෂ්ටාංග මාර්ගය තුලින්
විඥානේ නිරුද්ධ කරපු මුනිවරුන්ගේ ජීවිතේ අන්න එහෙම එකක්. උන්වහන්සේලා නිවිලා ගියා. අනිත් අය නිවෙන්නේ නෑනේ. දැන් මේ ගැන හරි ලස්සන සිද්ධියක් වුණා. විඥාණය නිරුද්ධ කරගත්ත මුනිවරයෙක් වැඩ හිටියා. ඒ රහතන් වහන්සේ ගම්මානේ පිඩුසිඟා වඩිනකොට එක ගෙදරක් එක්ක උන්වහන්සේ හිතවත් වුණා. ඒ ගෙදර මිනිස්සු උන්වහන්සේට ගොඩාක් පැහැදුනා. පැහැදිලා ඒ ගෙදරින් ආරාධනා කළා ස්වාමීනි අදින් පස්සේ ඔබ වහන්සේ අපට අනුකම්පාවෙන් අපේ නිවසටම පිණ්ඩපාතේ වඩිනවා නම් හොඳයි. ස්වාමීනි අපි හැමදාම ඔබ වහන්සේට දානි සකස් කරලා පූජා කරන්නම් කිව්වා. එතකොට මේ ස්වාමීන් වහන්සේ නිහඬව ඒ ආරාධනාව පිළිගත්ත. දැන් මේ ගෙදෙට්ටම තමයි උන්වහන්සේ හැමදාම පිණ්ඩපාතේ වැඩම කරන්නේ. මේ ගෙදර පින්වතුනේ මේ ගෙදර මිනිසයා මේ ග්‍රහමූලිකයා කරේ මැණික් උපදමන කටයුත්ත. එතකොට මිනිස්සුන්ට මැණික් හම්බුනාට පස්සේ මිනිස්සු මේ පුද්ගලයාට ගෙනත් දෙනවා මේක උපමට්ටම් කරලා දෙන්න මේ මිනිසා මේ ශිල්පය හොඳට දන්නවා. එතකොට මේ ස්වාමීන් වහන්සේත් මේ රහතන් වහන්සේත් දැන් මේ නිවසට හැමදාම පිණ්ඩපාතේ වැඩම කරනවා. දවසක් මේ මිනිසයාට දඩ මසක් හම්බ වුණා. දැන් මේ මස හම්බ වෙලා මේ මස සුද්ධ කර කර ඉන්නකොට ස්වාමීන් වහන්සේ ගෙදරට පිණ්ඩපාතේ වැඩියා. එතකොට මේ බිරිඳ ඉක්මනින් පුටුවක් සකස් කරලා දුන්නා. ඒ පුංචි ගෙදරන් ඉතින් ඒ ගෙදර ඉස්සරහම මේ මස් සුද්ධ කරන තැනටම වෙන්න සමීපේ මේ ස්වාමීන් වහන්සේට මේ ආසනේ පනවලා දුන්නා. දැන් මස් සුද්ධ කරන්නේ ගේ පිළිකරන්නේ. ස්වාමීන් වහන්සේ ඉස්සරහ වැඩ ඉන්නවා. ඒ වැඩ ඉන්නකොට මේ මිනිසයා කිව්වා ස්වාමීනි දාන ටික ඉක්මනින් සකස් කරන්න ඔබ වහන්සේම වැඩ ඉන්න කියලා. මේ මස් ටික දැන් සුද්ධ කරනවා. සුද්ධ කරමින් ඉද්දී ඔන්න රාජපුරුෂයෙක් ආවා ගෙදෙට්ට. ගෙදෙට්ට ඇවිල්ලා මේ රාජපුරුෂයා අර මිනිසයාට කතා කරනකොට අර මිනිසයා මස් සුද්ධ කරන හිටි ඒ ලේ තැවරිච්ච අත්වලින්ම මේ මිනිසයා ඉස්සරහට එනවා. ඇවිල්ලා මොකෝ කියලා ඇහුවා. රාජ්‍යරුවෝ මේ මැණික දුන්නා. මේක ඉක්මන් කරලා උපමට්ටම් කරලා දෙන්න කියලා මේ මැණික ඉක්මනට රාජ්‍යරුවන්ගේ වැඩේ කරන්න කිව්වා. එතකොට මේ මිනිසයා මේ මැණික ගන්නවා. මැණික ගත්තේ ලේ තැවරිච්ච අතින්. එතකොට මැණිකේත් ලේ තැවරුණා. ඒ මැණික එහෙම අරගෙන මේ මිනිසයා අත් දෙක හොදගෙන එන්න කියලා පොඩ්ඩක් පැත්තකින් මේ මැණික තියනවා. මේ ගෙදර හිටිය පින්වතුනි ඇති කරන ආදරයට ඇති කරන හුරතලයට ඇති කරන කොස්වාලිහිනියෙක්. මේ කොස්වාලිහිනිය අර මැණික දකිනවා. කොස්වාලිහිනිය හිතේ ලේ පාටට තියෙනකොට මේක මස් වැදල්ලක් කියලා. එගිලිලා ආව ගමන් මේ කොස්වාලිහිනිය අර මැණික ගිල්ලා. එතකොට මේ රහතන් වහන්සේ බලාගෙන මේ පුද්ගලයා මෙතනින් තියලා තිබ්බ මැණික මේ කොස්වාලිහිනිය ගිල්ලා. දැන් රහතන් වහන්සේට හිතෙනවා මේක මං දැක්කා. මම මේක කිව්වොත් එහෙම මේ මිනිස්සයා අනිවාර්යයෙන්ම මේ කොස්වාලිහිනියව මරනවා. මම මේක කියන්නේ. උන්වහන්සේ අදිෂ්ඨාන කළා. එතකොට මේ මිනිස්සයා පිටිපස්සට ගිහිල්ලා මේ මැණික පරිස්සමට අරන් තියන්න හිතාගෙන අර ලේ තැවරිච්ච අත් දෙක හොඳට හොදගෙන ආපහු වෙනව මැණික තිබ්බ තැනට. එතෙන් එනකොට තිබ්බ තැන මැණික නැත. එතකොට ඉක්මනට කලබලෙන් ගේ ඇතුළට ගිහින් ඇහුවා අර මැණික ඔයා අරගෙන තිබ්බද කොහෙන් හරි? බිරිඳගෙන් අහනවා. බිරිඳ කිව්වා අනේ නේ මම මැණිකක් දන්නේ නැහැ කිව්වා. එතකොට මේ මිනිස්සයා කෑ ගැහුවා. එහෙමනම් මේ මැණිකට මොකක්ද වුනේ? ස්වාමීන් වහන්සේ ළඟට ඇවිල්ලා බොහොම බයපක්ෂපාතීව අහනවා අනේ ස්වාමීනි මෙතන මැණිකක් තිබ්බා. ඔබ වහන්සේ මේ මැණික ගත්තද? ඒ අහනකොට ස්වාමීන් වහන්සේ නිහඬයි. මොකුත් උත්තරයක් දෙන්නේ නැහැ. ස්වාමීන් වහන්සේ කිව්වා උපාසකය මම නම් මේ මැණික ගත්තේ නැහැ.
එතකොට මේ මිනිසයා කෑ ගහලා ඇහුවා ඔබ වහන්සේ මේ මණික ගත්තේ නැත්තම් කවුද මේ මණික ගත්තේ? එතකොට උන්වහන්සේ නිහඬයි. මණික මං ගත්තේ නෑ කියනවා. ගත්ත කෙනෙක් කියන්නේ නෑ. එතකොට මේ මිනිසයාට කේන්ති ගියා. මේ මිනිසයා බිරිඳ ගිහින් කියනවා සොඳුරි වෙන කිසි කෙනෙක් මේක ගන්න බෑ, වෙන කවුරුත් ආවේ ගියේ නෑ ගෙදරට. ඒකාන්තයෙන් මේ හොර මහණුන් වහන්සේ ඔන්න ප්‍රසාදේ වෙනස් වුණා. හොර මහණුන් වහන්සේ මේ මණික ගත්තා. මං අද මේකේ දෙකෙන් එකක් බලා ගන්නවා කියලා බිරිඳ හඬද්දි වැළපෙද්දි මේ ස්වාමීන් වහන්සේට පාරක් දෙකක් ගැහුවා. ගහලා අහනවා මණික ගත්ත තැනින් මණික අරගෙන තිබ්බ තැනින් මට මණික දීපන් කියලා. මේ තමන්ම ආරාධනා කරලා ගෙදරට දාන්න වැඩපු ස්වාමීන් වහන්සේ. මේ ස්වාමීන් වහන්සේ නිහඬයි. පස්සේ පින්වතුනි කියනවා මේ ඔළුව වටේ ලණුවක් ඇදලා කිටි කිටියේ තෙරපුවා කියනවා. ඒ තෙරපනකොට මේ ස්වාමීන් වහන්සේගේ මේ ඔළුවේ තෙරපීමට ඔළුවේ අභ්‍යන්තර ලේ ගැල්මක් වෙලා නහයෙන් ලේ පැන්නා. නහයෙන් ලේ පයින්නකොට ඒ ලේ කැටිය මෙහෙම පොළොවට වැටෙනවා. පොළොවට වැටිච්චාම අර කොස්වාලිහිනියා ඒ ලේ කුට්ටියට කට ගහන්න එතෙන්ට ගිලිලා ආවා. ඒ ගිලිලා ආපු ගමන් කේන්තියෙන් ඉන්නේ මේ මිනිහා මේ කොස්වාලිහිනියාට ගැහුවා පයින් එකක්. උඹ ආවද මෙතන කියලා. එතකොට මේ පයින් පාරට කොස්වාලිහිනියා වැටුනේ මැරිලා. අර ස්වාමීන් වහන්සේ අර රහතන් වහන්සේ අහනවා උපාසකේ බලන්ට අර සතා මලාද කියලා. එතකොට මේ මිනිස්සයා කියනවා ඒ සතා ගැන වද වෙන්න දෙයක් නැහැ. තව ටිකකින් ඒකට වෙච්ච දෙයමයි ඔබ වහන්සේටත් වෙන්නේ. මණික ගත්තනම් ඒ ගත්ත මණික දුන්නේ නැත්තම් කියලා. එතකොට මේ ස්වාමීන් වහන්සේ ආය පාරක් කිව්වා උපාසකේ ඒ සතා මැරිලාද කියලා බලන්න. එතකොට මේ මිනිස්සයා කෑ ගහලා කිව්වා ඒක මලා. රහතන් වහන්සේ කියනවා උපාසකේ මණික මා ගත්තේ නෑ. හැබැයි ඒ මණික ඔය කොස්වාලිහිනියා ගිල්ලා. ඌ මැරිච්ච නිසා ඔබ බඩ කපලා බලන්න කිව්වා. එතකොට මේ මිනිස්සයා වෙවුලන දෑතින් කොස්වාලිහිනිය අරගෙන මේ කුස කපනවා. කපද්දි මණික තියෙනවා. බිම පෙරලිලා වැඳ වැටුණා අනේ ස්වාමීනි මේ දේ නොදැන අපි කරපු වැරද්දට අපට සමාව ලැබේවා කියලා. අනේ ඒ තෙරුන් වහන්සේ සුවපත් වේවා කියලා වැඩම කළා. හැබැයි අර ඔළුව කිටි කිටි තෙරපුපු නිසා උන්වහන්සේට වැඩි කල ජීවත් වෙන්න බැරි වුණා. උන්වහන්සේ පිරිනිවන් පෑවා. අපි රහතන් වහන්සේලා ගැන මොකද්ද පින්වතුනි කියන්නේ? පිරිනිවන් පෑවා. පිරිනිවන් පෑවේ කුමක් නිසාද? පිරිනිවන් පෑවේ උන්වහන්සේ විඥාන නිරෝධ ගාමිනී පටිපදාවේ හැසිරි ඒ කිව්වේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ හැසිරි විඥානේ නිරුද්ධ කළ නිසා. විඥානේ නිරුද්ධ කළා නම් නාම රූප නැත. නාම රූප නැත්නම් ආයතන හයක් නැත. ආයතන හයක් නැත්තම් ස්පර්ශේ නැත. ස්පර්ශේ නැත්තම් විදීම් නැත. විදීම් නැති කල්හි තණ්හාව නැත. තණ්හාව නැති කල්හි උපාදාන නැත. උපාදාන නැති කල්හි භවේ නැත. භවේ නැති කල්හි යලි ඉපදීම නැත. උන්වහන්සේ නිදහස් වුණා. පහන් සිල් නිවි යනවා වගේ නිවි ගියා. අර මිනිසයා ඒ රහතන් වහන්සේ ඝාතනයේට මුල් වෙච්ච මිනිසයා වැඩි කල හිටියේ නෑ කලුරිය කළා. ඒ මිනිහා කලුරිය කරලා ගිහින් උපන්නා. ඔහු සකස් කරගත්ත කර්ම විසින් දැන් කර්මය සකස් වෙලානේ තියෙන්නේ පින්වතුනි. කර්මය සකස් වුණා නම් කර්මය කියන කුඹුරේ විඥානය කියන බීජය ගිහිල්ලා පැලවෙනවා නිරේ උපන්නා. අර කොස්වාලිහිනියා ඒ වෙලාවේ මිය ගියානේ. ඒ කොස්වාලිහිනියාට අර රහතන් වහන්සේ ගැන යම් ප්‍රසාදයක් තිබිලා තියෙනවා. ඒ නිසා කොස්වාලිහිනියා තිරිසන් යෝනි නිදහස් වෙලා ඌගේ විඥානේ පිහිටියා. අර මණික්කාරයාගේ බිරිඳගේ කුසේ මනුස්ස දරු පැටියෙක් වෙලා උපන්නා. කාලයකට පස්සේ අර සැදැහැවත් මණික්කාරයාගේ බිරිඳ මිය පරලෝ යනවා. ඇයට
සංඝයා කෙරෙහි ප්‍රසාදෙ තිබුණා. ඇය ගිහින් උපන්නා සුගතියේ. ඕන් ඔය කාරණේ මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ ලස්සන අර්ථයක් වදාලා. ගබ්බ මේකී uppajjanti. ඇතැම් වූ ගර්භාෂයේ උපදිනවා. නිරයම් පාපකම්මිනෝ පව් කරපු අය නිරේ ගිහින් උපදිනවා. සග්ගං සුගතිනෝ යන්ති. පින් කරගත් අය ස්වර්ගයේ ගිහින් උපදිනවා. පරිනිබ්බන්ති අනාසවා. සියලු කෙලෙස් නැසූ උත්තමයෝ පිරිනිවන් පානවා. ඒ පිරිනිවන් පාපු උත්තමයන්ගේ ජීවිතේ හරියට පහනක් වගේ. විඥානයේ ගියපු අත කිසි කෙනෙකුට හොයන්න බෑ. ඔබට මතක ඇති අපි මීට පෙරත් කියලා තියෙනවා ගෝධික තෙරුන්ගේ සහ වක්කලී තෙරුන්ගේ කතාව. ওই ගෝධික තෙරුන් වහන්සේ සහ වක්කලී තෙරුන් වහන්සේ ගෙල සිඳගෙන අපවත් වුණා කියලා කියන්න බෑ අපට. ගෙල සිඳගෙනමයි උන්වහන්සේලා පිරිනිවන් පෑවේ. ඒ කියන්නේ ගිලසින ගන්න මොහොතේම උන්වහන්සේලා මේ පිරිනිවනටපත් වුණා. ඒකට මේ දහම් පොතේ සඳහන් වෙනවා පින්වතුනි වචනය සමසීස කියලා. ඒ කියන්නේ යම් වෙලාවක ගෙලසිඳගෙන ජීවිතේ නැතුව යනවද ඒ වෙලාවෙම කියනවා සියලු කෙලෙස් නිරුද්ධ වෙන්නේ. ඒ කියලා කිව්වේ මේ සම්බුද්ධ ශාසනය ඇතුලේ අපි අහලා තියෙනවානේ පරිනිර්වාණ දෙකක්. සෝපාදිශේෂ පරිනිර්වාණය කියනවා සියලු කෙලෙස් නසනවට. අනුපාදිශේෂ පරිනිර්වාණය කියනවා සියලු කෙලෙස් නැසූ රහතන් වහන්සේගේ මේ පිරිනිවීම. සෝපාදිශේෂ පරිනිර්වාණයත් අනුපාදිශේෂ පරිනිර්වාණයත් කියන දෙකම එකට වෙනකොට අපි ඒකට කියනවා සමසීස කියලා. එතකොට මේ උන්වහන්සේලා ගෙල සිඳගන්ට මොහොතකට පෙර හිටියේ නිකලස් භික්ෂුන් විදිහට නෙවෙයි. ගෙල සිඳගන්න මොහොතේම සියලු කෙලෙස් නැසලා රහතන් වහන්සේ බවට පත් වෙලා එහෙම පිරිනොම් පෑවා. පහන් සිල නොපෙනී යනවා වගේ නොපෙනී ගියා. නොපෙනී ගියේ කුමක්ද? විඥාණය. විඥාණය පිහිටන්නේ නැතුව ගියා. දැන් මාර්යා මේ සිද්ධිය දන්නේ නැහනේ. මේ තෙරුන් වහන්සේලා පිරිනිවුණාට පස්සේ ඒ මృత ශරීරයේ තියෙන තැන ඒ සිරුර තියෙන තැන මේ දසදික් භාගෙම කළු වලාකුලක් වගේ එකක් නලියනවා කියනවා. බුදුරජාණන් වහන්සේ උතර ඕවා දැකලා අහනවා මහණෙනි අර කළු වලාව වගේ නලියනවා ඔබ දකින්නවද? එහෙමයි ස්වාමීනි. මහණෙනි ඔය වසවර්ති මාරයා මේ මියගිය මේ කාලක්‍රියා කළ වක්කලී භික්ෂුවගේ විඥානයේ සොයයි. ඊළඟට ගෝධික සූත්‍රයේදී කියනවා ගෝධික භික්ෂුවගේ විඥානයේ සොයයි. එතකොට භික්ෂුන් අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපගේ වක්කලී තෙරුන් වහන්සේගේ විඥානයේ පිහිටියේ කොහිද? අපගේ ගෝධික තෙරුන් වහන්සේගේ විඥානයේ පිහිටියේ කොහිද? බුදුරජාණන් වහන්සේ වදාරනවා මහණෙනි ඒ වක්කලී තෙරුන් මාව වෙහෙසවන්නේ නැතුව ධර්මය අවබෝධ කළා. මහා ඥානවන්තයි. ඔහුගේ විඥානේ කොහෙවත් පිහිටියේ නෑ. නොපිහිටි විඥාණයෙන් පිරිනුවම් පෑවා කියලා. කීනා යාති ඉපදීම ෂේ වෙලා ගියා. උසිතම් බ්‍රහ්මචර්යයන් උන්වහන්සේලා බඹසර වාසී නිමා කළා. කතං කරණීයන් මේ ජීවිතේ නිවන පිණිස කළ යුතු යමක් ඇද්ද ඒ ඔක්කොම කරලා උන්වහන්සේලා පිරිනුවම් පෑවා. ඒ පිරිනිවනට වැඩම කළේ පින්වතුනි ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන්. මේ ජීවිතය තුළ යන්තාක් දුක් ඇත්ත ඒ සියලු දුක් උන්වහන්සේලා දුරු කරගත්තා. ඒ සියලු දුක් දුරු කරගෙන පරම ශාන්තියටපත් වූ රහතුන්ගේ ජීවිත සිහි කරමින් අපට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ හැසිරෙන්න වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.